ආයෝවන් සුමෝදර්ශනත් ඒවා මාධ්‍යවේදී උතුරනේ අපි අද සමස්ත ශ්‍රී ලංකාව පුරා විසී සිටින විදුහල්පති ශ්‍රී විදාරින් වෙනුවෙන් ඔවුන් තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ මුහුණ පා ඇති සුවිශේෂී ගැටලු ආදී අධ්‍යාපනයේ වැදගත් කරුණු කීපයක් පදනම් කරගෙන මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. විශේෂයෙන්ම ශ්‍රී විදාරි විදුහල්පති සංගම් 7ක් එකතු වී ඒකාබද්ධ වී සකස් කරන ලද ශ්‍රී විදාරි විදුහල්පති සංගම් එකමුතු විදිහටත් ඒ තුන සිටින මුතිය සමිති විදිහටත් අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කෙරෙන්නේ. මම සුදීශ්වර විමලරත්න ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමේ සභාපති, ඒ වගේම ශ්‍රී විදාරි විදුහල්පති සංගම් එකමුතුවේ ලේකම් මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. එමේ එකමුතුවම නියෝජනය කරමින් ජාතික විදුහල්පති සංගමේ ගරු සභාපති මොහන් පරාක්‍රම වීරසිංහ මහතා, එත් එක්කම ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමේ ජාතික සංවිධායක විශාන්ත රොද්දුගේ මහතා, එත් එක්කම ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමේ විධායක සභික මුස්තෆා අන්සාර් මහතා, ශ්‍රී විදාරි විදුහල්පති සංගම එකමුතුව වෙනුවෙන් ප්‍රියන්ත දිසානායක මහතා, විදුහල්පති සේවා සංගමය මේ සභාපති සුනිල් ප්‍රේමතිලක මහතා. විශේෂයෙන්ම අද රටේ අධ්‍යාපනය සහ ඒත් එක්කම අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල තත්ත්වය පිළිබඳව ඔබ දන්නවා. මම මතක් කරන්න කැමතියි මේ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතුලත ආයතන නැත්නම් සේවාවන් පහක් තියෙනවා. මේ සේවාවන් පහෙන් විදුහල්පති සේවය, ගුරු සේවය, ඒත් එක්කම ගුරු අධ්‍යාපන සේවය මේ වෙනකොට වර්ජනයක්, වැඩවල වර්ජනයක වැඩ වර්ජනයක නිරත වෙමින් සිටිනවා. ඒත් එක්කම ගුරු උපදේශක සේවයක් ඊට සමය දක්වලා තියෙනවා. ඉතිරි සේවයන් අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විතරයි මේ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශය තුල සේවයේ සපයමින් ඉන්නේ. මම ඔබට ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නම් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් මුණපාලා තියෙන ගැටලුව. ප්‍රධාන වශයෙන්ම අපි වසර 24ක් වෙනවා අපේ වැටුප් විෂමතා ගැටලුව. වසර 24ක් තිස්සේම බොහොම නිහඬ අරගල, නිහතමානී අරගල, ඒත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී අහිංසක අරගල විදුහල්පතිවරුන් සහ ගුරු සේවයේ නිලධාරීන් සිදු කළේ. මේ මාස 3ක් වෙන්නට එන අලුත් වැඩ වර්ධන ක්‍රියාමාර්ගය මාස 3ක් වෙන්නෙනවා. මාස 3ක් සම්පූර්ණ වෙන මොහොතේ මේ ක්‍රියාවලිය අතරේ අපිට ලැබුණ විසඳුමක්. අපි ඉල්ලා හිටියේ විධායක ශ්‍රේණි වැටුපත්, එහෙම නැත්නම් දීපයාප්ති සේවා වැටුපත්, වෙනත් දෙයකින් කියනවා නම් SL1 වැටුප. අපි ඉල්ලුවා විතරක් නෙවෙයි අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ගුරු සේවයටත් විදුහල්පති සේවයටත් සුබෝධනයේ වැටුප් වාර්තාව නමින් ඉදිරිපත් කරේ මෙම වාර්තාව. මෙම වැටුප් ක්‍රමය. හැබැයි අමාත්‍ය අනුකම්පිතව මගින් අපිට යෝජනා කළා 2018 වැටුප් යෝජනාව. විදුහල්පතිවරුන් විදියටත් ගුරුවරුන් විදියටත් අපි මේ මොහොතේ රට තියෙන තත්ත්වය ගැන සැලකලා අපේ විෂමතාවයෙන් 40ක් පමණක් ආවරණය වන අමාත්‍ය අනුකම්පිත වාර්තාවන්ව මේ යෝජනාවේ වැටුප් ක්‍රමය බාර ගන්න අපි සූදානම් වුණා. අපි ඒකේ ඉල්ලීම් දෙකක් කරා. මොකක්ද? අධීරගතව කියලා තිබුණා මේ යෝජනාව. අපි ඉල්ලුවේ අධීරගතව අරගෙන වැඩක් නැහැ. මම සංඛ්‍යාලයක නතුව ඉදිරිපත් කරන්න අපිට මේ එකවර දෙන්න කියලා. ඒත් එක්කම දීර්ඝකාලීනව විවිධ චක්‍රලේඛන, ඒත් එක්කම අධිකරණ තීන්දුව, ඒත් එක්කම කැබිනට් පත්‍රිකා කියනවා ක්‍රියාත්මක නොවුණු. ඒ නිසා අපි විශ්වාසවන්ත ලියවිල්ලක් විදිහට මේ පිළිබඳ චක්‍රලේඛන නිකුත් කරන්න කියලා කිව්වා. වැටුප් විෂමතාවය පිළිබඳ කතා කරොත් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන්ට තියෙනවා 22518ක වැටුප් විෂමතාවයක්. හැබැයි මේ 2018 යෝජනාවෙන් වැඩි වෙන රුපියල් 6895යි තුන්වෙනි ශ්‍රේණියේ. දැන් වැටුප් රුපියල් 35280යි තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන්ට. මේක අධ්‍යයනගතව අධ්‍යයන 4කින් දුන්නොත් තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප වැඩි වෙන රුපියල් 1723යි 775. එතකොට මේ මුදල වැටුප් පැරීමක් විදිහට ලැබිය යුතුද? මේ කොයිතරම් මූල්‍යමය වටිනාකමක් අද රටේ තියෙන භාණ්ඩ හා සේවාවල මිල ගණන් එක්ක තියෙනවද කියලා තේරුම් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විදුහල්පති සේවයේ දෙවෙනි ශ්‍රේණියේ නිලධාරියෙක්ගේ විෂමතාවය රුපියල් 24750. දැන් මෙම 2018 වාර්තාව අනුව දෙවෙනි ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 8645. දෙවෙනි ශ්‍රේණියේ දැන් මූලික වැටුප රුපියල් 40040යි. රුපියල් 2161.25ක් දෙවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුට අධ්‍යයනගතව අධ්‍යයන 4කින් ලැබුණොත්
වැඩි වෙනවා වැටුප. ඒත් එක්ක පළවෙනි ශ්‍රේණියේ විදුහල්පති වරේකට රුපියල් 29750ක් විෂමතාවයක් තියෙනවා. මේ 2018 යෝජනාවේ රුපියල් 12020ක විෂමතාවය විනාශ කිරීමක් නිවැරදි කිරීමක් කරලා තියෙනවා. 46325යි පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ මූලික වැටුප. එතකොට අධීරගතව දුන්නොත් අධීර 4කින් දුන්නොත් රුපියල් 3005ක් තමයි මේ වැටුප් වැඩි වීම. මේ අධීරගතව කියන එකට අපි උත්තරයක් ඉල්ලුවට විවිධ අමාත්‍යවරු තුන් සැරෙන් කියනවා, සමහරට එක සැරෙන් කියනවා. ඉතින් එක එක ඉලක්කම් කියනවා. අධීරගතව කියන එක අධීර 4කින් කියන එක මුලින් එළියට ආවා. අපි ඒ නිසා ඒක ගැන මේ කතා කරන්නේ. ඒ වගේම මේ වැටුප් 140කින් වැටුප් විෂමතාවය දුරු කිරීම ඇතුළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විශේෂයෙන්ම තුන්වෙනි ශ්‍රේණිය සහ දෙවෙනි ශ්‍රේණියේ නිලධාරීන්ට නැවත වැටුප් විෂමතාවයක් වෙනවා. මේ මොකක්ද? ගුරු සේවයේ 1 සහ 2 දැනට ඉන්න නිලධාරීන්ට මේ ක්‍රමයේදී වැඩි වෙන වැටුප විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන්ට වැඩි වෙන ප්‍රමාණයට නැත්නම් විෂමතාවය විසඳන ප්‍රමාණයට වඩා වැඩි. එතකොට විදුහල්පති සේවයට එන්න පුළුවන් ගුරු සේවයෙන් විතරයි විදුහල්පති සේවයේ තුන්වෙනි සහ දෙවෙනි ශ්‍රේණියේ ඉන්න නිලධාරීන් කල්පනා කරනවා අපි ගුරු සේවයේ ඉඳලා කියනවා අපිට මේක ලාභයි. අපිට අපේ සේවයට වැඩි ඇගීමක් ලැබෙනවා කියලා. ඒක නිසා අධ්‍යාපන ලේකම්තුමාට 8 වෙනි මාසේ 26 වෙනිදා ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ විදිහට අපි යෝජනා කරලා තියෙනවා මේ විෂමතාවය විසඳන්න ක්‍රමයක්. ඒ කොහොමද? දැනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉන්න නිලධාරීන්ගේ වැටුප සකස් කරන විට 2022 ජනවාරි 1 වෙනිදාට සකස් කරන්න ගුරු සේවයේ හිටියනම් මේ වැඩිවීම මේ 2018 යෝජනාව අනුව ගුරු සේවයේ කියන මේ නිලධාරියාගේ වැඩිවීම සකස් කරලා ඊට පස්සේ විදුහල්පති සේවයේ වැඩිවීම සකස් කරලා මේ වැඩිවීම දෙකෙන් වැඩිවීම විදුහල්පති සේවයේ නිලධාරියාගේ වැටුප සකස් කිරීමේදී පදනම් කරගන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි අර කලින් කියපු සුබෝධනී කමිටු වාර්තාවේ තියෙන විදුහල්පති සේවයට ඉල්ලා සිටින වැටුප තමයි තුන්වෙනි ශ්‍රේණියට 47615ක්, දෙවෙනි ශ්‍රේණියට 62595ක්, පළවෙනි ශ්‍රේණියට 76175ක්. අද රටේ තත්ත්වය අනුව ලංකාවේ ආයතන 10165ක් ප්‍රධානීන් වෙන්නේ. විධායක ශ්‍රේණි නිලධාරියෙක් විය යුතු නමුත් මාණ්ඩලික මට්ටමේ පමණක් තවම කියලා තියෙන විධායක ශ්‍රේණි නිලධාරියෙකුගේ වැටුප තමයි අපේ විදුහල්පති සේවයට ඉල්ලා සිටින්නේ. ඒක ඉතාම සාධාරණ ඉල්ලීමක් අපේ නිලධාරීන්ගේ 16512යි අධ්‍යාපන අමාත්‍යාංශය ලංකාවේ 245000ක් විතර වෙන ගුරු සේවයේ නිලධාරීන්ට ඒත් එක්කම ගුරු උපදේශක සේවයේ නිලධාරීන්ට මෙම වැටුප ලබා දීමට නිර්දේශ කෙරුවා. නිර්දේශ කළ වැටුප කොමිසමට යවුවා. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය අපේ අයිතිය තියන ආයතන විදිහට පිළිගන්න තියෙනවා අපේ සේවාවන් වලට මෙම වැටුප අධ්‍යාපනයේ සුවිශේෂී සේවාවක් බැවින් මේ රටේ අනාගතේ නැත්නම් සංවර්ධනයත් එක්ක බැඳලා තියෙන අනිවාර්යයෙන්ම අධ්‍යාපනය. දැන් කුමන අධ්‍යාපන මට්ටම් තියෙන කට්ටිය කුමන තනතුරුවල හිටියත් අපි දන්නවා සංවර්ධනයට අදාළ කටයුතු සැලසුම්කරණය කරන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්නේ, ඒවා අධීක්ෂණය කරන්නේ උතුම් ප්‍රියතුන් වෘත්තිකයින්. ඉතින් වෘත්තිකයින් දිහි කිරීම කරන්න ඕන රටක් සංවර්ධනය වෙන්න නම්, එහෙම නම් වෘත්තිකයින් දිහි වෙන්න නම් පාසල් අධ්‍යාපනය වගේ සමස්ත අධ්‍යාපනයේ සාර්ථකව තියෙන්න ඕනේ. ඒ සමස්ත අධ්‍යාපනයේ සාර්ථකව තියෙන්න නම් පාසල් තුළ මානව සම්පත, භෞතික සම්පත හොඳින් දියුණු වෙන්න ඕනේ. ඒ නිසා අපේ මේ වැටුප් විෂමතාවයේ කඩිනමේ විසඳන්න කියලා සමස්ත ශ්‍රී ලංකා වාසී විදුහල්පති ශ්‍රේණිධාරීන් වෙනුවෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා. දැන් අපි මම කලින් සඳහන් කරා අමාත්‍ය අනුකම්පිතව යෝජනා කරපු 2018 යෝජනාව අපි తాවකාලික පරිවර්තන විදිහට පිළිගන්න තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒක ඉල්ලන්නේ සත්ව ලේඛනයක් නිකුත් කරන්න සහ එක වතාවේ ගෙවන්න කියලා. නමුත් මේ දක්වා රජය මේ පිළිබඳ සාධනීය ප්‍රතිචාර අපිට ලබන්න දීලා නැහැ. ඊළඟට විදුහල්පති දීමනාව පිළිබඳ මම අදහසක් ඉදිරිපත් කරනවා. ලංකාවේ පාසල් වර්ග තියෙනවා 4ක් 1AB 1C සහ type 3 සහ 2 කියලා. මේ පාසල් වල විදුහල්පති ධූරයේ දරන විදුහල්පතිවරුන්ට පමණක් විදුහල්පති දීමනාවක් ලබා දෙනවා. 1AB පාසල් වලට 6500ක් මාසිකව, 1C පාසල් වලට 4000ක්, type 3 වර්ගයට 3000 සහ type 2 වර්ගයට 2500ක්. මේ type 3 සහ 2 කියන්නේ ලංකාවේ දුෂ්කරම පාසල්. ඔය අලුතෙන් පටන් ගන්න පළමුව පටන් ගන්න යන පාසල්. ඒ කියන්නේ සිසුන් 200ට විතර අඩුවෙන් ඉන්න දුෂ්කර පාසල්. මේවා කියන විශාල සංඛ්‍යාවක් රට පුරා. 8000ක් කිට්ටුව තියෙනවා. 5030ක් තියෙනවා 2000 සමාන 200ට අඩු. ඒත් එක්කම 1000ක විතර සීමාව බැලුවොත් එහෙම පාසල් 8000කට කිට්ටු සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ බොහෝ පාසල් කුඩා පාසල්, දුෂ්කර පාසල්, කිසි පහසුකමක් නැති පාසල්. ඒ නිසා මේ විදුහල්පති දීමනාව සාධාරණ වශයෙන් වැඩි කරන්න කියලා කාලීන අවශ්‍යතාවයට අනුව අද ගෑස් වල මිල බැලුවොත්, කිරිපිටි මිල බැලුවොත්, ඉන්ධන මිල බැලුවොත්
වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල බැලුවොත් ඒවට සරිලන විදිහට අපේ සාධාරණ ජීවන තත්ත්වයක් ලබා ගන්නට මේ දීමනා ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ රට තියෙන තත්ත්වය ගැන අවබෝධයක් නැතුව ඒව ගැන නොහිතව අපි මේ දේවල් ඉල්ලන්න මේ අපේ අයිතිවාසිකම් අනිකුත් රාජ්‍ය සේවකයන් භුක්ති විඳින අයිතිවාසිකම් අපිට වඩා අඩු සුදුසුකම් තියෙන. ඒ කියන්නේ තෘතීය මට්ටමේ නොමැති ශ්‍රේණිවල සේවාවල නිලධාරීන් පවා ලක්ෂ 2ක් විතර වැටුප් ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අපිට සාමාන්‍ය විදුහල්පතිවරු 5 දෙනෙක් විතර එකතු කරනොත් තමයි 5 දෙනෙක් වැටුප් විතර එකතු කරනොත් තමයි ලක්ෂ 2ක වැටුපක් තියෙන්නේ. ඒ වගේම කැපෙන්න ඕන තැන් වලට කැපිලා ණය කැපිලා බැංකු වලට කැපිලා එහෙම එනකොට පේ ෂීට් එකේ දාන තිබ්බට අපි ඉතා දුක්ඛ මුදලක් තමයි වැටුපක් විදිහට ලබන්නේ. ඒත් එක්කම දුරකථන දීමනාවක් අනිත් මානව නිලධාරීන්ට ලැබෙනවා, විධායක නිලධාරීන්ට ලැබෙනවා. අධ්‍යාපන පද්ධතියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ කොටසකට දුරකථන දීමනාවක් ලැබෙනවා. හැබැයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අමාත්‍ය අනුකම්පිතයෙන් යෝජනා කරලා තියෙන විදුහල්පතිවරුන්ගේ දුරකථන දීමනාව, ගමන් වියදම් දීමනාව, ඒත් එක්කම අහිමි කරන ලද අපේ වාහන බලපත්‍රය ලබා දෙන්න පිළිලා සිටිනවා. විශේෂයෙන්ම පාසල් ආරම්භ කරන නිසා කඩිනමින්ම මෙම දුරකථන දීමනාව සහ ගමන් වියදම් දීමනාව විදුහල්පතිවරුන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. දකුණු පළාත් සභාව මේකට සාධනීය පියවරක් තබලා තියෙනවා. මේ වෙනකොට සියලු විදුහල්පතිවරුන්ට සිම්පතක් ලබා දෙන දුරකථනයේ බිල දකුණු පළාත් සභාවේ ගෙවන්න කටයුතු කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා දකුණු පළාත් ආණ්ඩුකාරතුමාට මේ අවශ්‍යතාවයන් හඳුනාගෙන කටයුතු කිරීම පිළිබඳව. ඒ කියන්නේ අනිත් පළාත් සභාවන්ට මේ අවශ්‍යතාවයන් වටහාගෙන ඒවත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට දැන් මාර්ගගත අධ්‍යාපනය තමයි ලෝකෙ ගොඩක් විශ්වාසයෙන් ඉන්න තියෙන්නේ. නමුත් ලංකාවේ මාර්ගගත අධ්‍යාපනයේ සාර්ථකව සෑම සිසුවෙකුටම සමසාධාරණ අධ්‍යාපන අවස්ථාවක් විදිහට ලබා දෙන්න තත්ත්වය සකස් වෙලා නැහැ. රටේ තාක්ෂණික ක්‍රියාවලිය පහසුකම් යටිකල් පහසුකම් සාර්ථකව ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා පාසල්වල වගේ ගුරු භාෂාවේ තොරතුරු තාක්ෂණ පහසුකම් ඒ වගේ මේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට අපි රජයේ යෝජනා කරනවා. පාසල්වල අභ්‍යන්තර තොරතුරු සංවේදන පද්ධති, Wi-Fi පද්ධති ශක්තිමත්ව හදලා ඒවට අවශ්‍ය උපකරණ අරගෙන ගුරු භාෂාවුන්ට අපි හිතමුකෝ ළමයි 1000ක් ඉන්න පාසලක 500ක් ඉස්කෝලේට ගෙන්නනවා. 500ක් විතර තියෙනවා. එතකොට එකම වෙලාවේ ගුරු භාෂාවට පුළුවන් පන්තිය උගන්වන්න ඒක මාර්ගගතවත් එළියට යනවා. ගෙදර ඉන්න දරුවන්ට පන්ති කාමරයටත් එළියට යනවා. ඒකට පාසල්වල පහසුකම් දිනු කරන්න ඕනේ. ඒ වගේම මේ උපාංග ගුරු භාෂාවුන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම දැන් දීර්ඝ කාලයක් පාසල් වහලා අවුරුදු 2කට වැඩි කාලයක් විතින් විට වහලා. ඉතින් පාසල්වල අත්‍යවශ්‍ය නඩත්තු සහ අලුත් වැඩියක් ඒත් එක්කම යටිතල පහසුකම් දිනු කිරීම පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය මේ මොහොතේ අපි යොමු කරනවා. ඒ වගේම මාර්ගගත ඉගැන්වීම් වලට භාවිතා කරන උපාංගවල මිල මේ වෙනකොට ඉතාම අධික විදිහට ඉහළ ගිහින් තියෙනවා. ඒ සාමාන්‍ය පවුලක ස්මාර්ට් ජංගම දුරකථනයක් නැහැ. ලැප්ටොප් පරිගණකයක් නැහැ. ටැබ් පරිගණකයක් නැහැ. ඩෙස්ක්ටොප් පරිගණකයක් නැහැ. ඒකට එයාට මේවට සම්බන්ධ වෙන්න දැන් විදිහක්ම නැහැ. ඒකට අලුතෙන් ගන්නවා නම් ඒ අයගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන විදිහකට මේවා මිලදී ගන්න තියෙනවා. සමහරවිට බාහන්න හිතයි මේ වසංගතයේ ලෝකෙ පුරා තියෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි අපි 2020 අවුරුද්දේ අප්‍රේල් මාසෙ විතරක් මේවා යෝජනා කරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ළමා ආරක්ෂණ අධිකාරියට දරුවන්ගේ අයිතිවාසිකම් විදිහට මේ පහසුකම් දිනු කරන්න කියලා. ඒ නිසා මේ උපාංග වලට බදු සහන ලබන දීලා වාර්ෂික වශයෙන්ම සහනදායී ක්‍රමයකට නිදී ගන්න ගුරුවරුන්ට දෙමව්පියන්ට, ඒ කියන්නේ දරුවන්ට ඒ පහසුකම් ඇති කරන්න කියලා අපි මේ වෙලාවේ යෝජනා කරනවා. මේ සඳහා අවධානය යොමු වෙලා තියෙන ප්‍රමාණය ඉතාම මදි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ දුරකථන ආයතන රැසක් තියෙනවා. ඒත් එක්කම ඒවා හොඳින් ලාභ ලබන තත්ත්වයක ක්‍රියාත්මක වෙන්නේ. ඕන්ගේ දායකත්වයෙන් මේක ගන්න පුළුවන්. ඒත් එක්කම සහනදායී ඩේටා පැකේජ් දෙන්න පුළුවන්. අපි මේවා කලින් කියපු කාරණා නමුත් නැවතත් ඒවා සිහිපත් කරනු ලබනවා. ඒ වගේම රුපියල් 5000ක මුදලක් අපිට සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල වැටුපට එකතු කරා මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අපි ඒක ප්‍රතික්ෂේප කරා. අපිට ඒක අවශ්‍ය නැහැ. මේ වෙලාවේ රුපියල් 5000 ලංකාවේ සිටින සියලු විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි ඒක ගන්නෑ. අපි ඒක කිව්වා රජයට ඒක යොදා ගන්න කියලා පාසල් වල තොරතුරු සංනිවේදන පද්ධති දියුණු කරන්න. ඒත් එක්කම දරුවන්ට අවශ්‍ය නම් උපාංග ආරම්භ දෙන්න. සෑම ගුරුවරයෙකුට විදුහල්පතිවරයෙකුට මේක වෙන් කරන්න. අඩු ගානේ 2,50,000ක් ඉන්නවා කියලා හිතුවා නම් ඉන්නවා ගුරු විදුහල්පති. වරු ඒ ප්‍රමාණයට වෙන් කරා නම් රුපියල් 10,000ක් තියෙන මාස දෙකට මිලියන 2,500ක් විතර මෙතන මුදලක් තියෙනවා. ඒ මුදල මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත් කිරීම සඳහා
යොදවන්න කියලා අපි රජයේ ඉල්ලා සිටිනවා. ඒ වගේම වෘත්තීය ගැටළු වලට පිළිතුරු දෙන්න කියලා අපි දැන් මාස 3ක් විවිධ සාකච්ඡා තියෙනවා, විවිධ ලිපි යවනවා, විවිධාකාරයෙන් උත්සාහයන් ගන්නවා. ඒ වෙනුවට දැන් පිළිතුරක් දීලා තියෙනවා. අපි ඒක සඳහන් කරා. මොකක්ද 140ක වැටුප් විෂමතා දුරලීමක් දීලා තියෙනවා. ඒක පිළිගත්තා. එතන ගැටලුව තියෙන වාරික 4ක් කියන එක. මම ඔබට කිව්වා වාරික 4කින් ගත්තොත් අපිට ලැබෙන සොච්චම් මුදල. ඒක එක වතාවකින් ගෙවන්න සහ චක්‍රලේඛනයෙන් නිකුත් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. ඒක නොකර දිගින් දිගටම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා විවිධ පාර්ශව හරහා නැත්නම් සමහර සීමිත අමාත්‍යවරුන් පිරිසක් හරහා යම් ආකාරයක ආක්‍රෝෂ පරිභව කරමින් නිග්‍රහ කරමින් තර්ජන කරමින් යම් ක්‍රියාදාමයන් හරහා අපි මර්ධනය කිරීම උත්සාහ කරමින් ඉන්නවා. අපි කාර්මිකව ඉල්ලා සිටිනවා විදුහල්පතිවරුන් ගුරුවරුන් මර්ධනය කිරීම මේ තරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. මොකද අපි කලහකාරී පිරිසක් නෙවෙයි. ජාතික සම්පත් දේපල විනාශ කරන පිරිසක් නෙවෙයි. රටට සංස්කෘතිය දායාද කරන පිරිස. දරුවන්ට සංස්කෘතිය දායාද කරලා දීලා මේ රටේ පොදු දේපල ආරක්ෂා කරගන්න, මේ රටේ රටදැය රැකගන්න පුරවැසියන් බිහි කරන පිරිස. ඒක නිසා අපෙන් කිසිම වෙලාවක අවේදක් කරන්නේ නැහැ. අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් හරි කරනවා කරන්නේ අපේ පක්ෂයට උත්තර ඇවිල්ලා නැති නිසා අපි ඒව සඳහා යොමු වෙන්නේ. ඒක නිසා අපි කවුරුන් ඉල්ලා සිටිනවා මර්ධනය වෙනුවට අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා තමයි මේ රටේ විධායකයෙක්. ඔබතුමා තමයි මේ රටේ පළවෙනි පුරවැසියා. ඔබතුමා තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඔබතුමාගේ නායකත්වයේ මත තමයි මේ රටේ ඉදිරියට යන්නේ. ඒක නිසා අනිත් අයට අපිට මේ ප්‍රශ්න කියන්න ගැටලුවක් තියෙනවා නම් විධිමත් තාක්ෂණානුකූල තරුණ සහිත සාකච්ඡාවක් ඔබතුමා කැඳවලා ලංකාවේ ගුරු විදුහල්පති වෘත්ති සමිති නායකයෝ කැඳවලා අපි කතා කරලා එකඟතාවයකට එමු. අපි කියන දේකුත් තියෙනවා, ආණ්ඩුව කියන දේකුත් තියෙනවා. මේ දෙක සාකච්ඡා කරලා අපිට එකඟතාවයකට එන්න කිසි බැරිකමක් නැහැ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය අදාළ තැනකින් නිවැරදි සාකච්ඡාවක් නොලැබීමයි. හැබැයි අපි ස්තුතිවන්ත වෙනවා හිටපු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මැතිතුමාට, වර්තමාන අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් අපි සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඔබ දෙපළත් එක්කම අපිට යන්න බැරි වුණා හරි විසඳුමකට මේ විසඳුම ක්‍රියාත්මක කිරීමේ නිවැරදි මාර්ගයක් හොයාගමු කියන තමයි අපි කියන්නේ. අවසාන වශයෙන් මේ කැබිනට් යෝජනාව තුළ තියෙනවා විදුහල්පති සේවයක්, ගුරු සේවයක්, ගුරු උපදේශක සේවයක් සංස්කෘත සේවාවන් බවට පත් කරනවා කියලා නොවැම්බර් මාසේ 20 වෙනිදා වෙනකොට. එතකොට දැන් විදුහල්පති සේවයේ විදිහට අපේ අදහස තමයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදිහට අපේ ඉල්ලලා තියෙන්නේ තෘතීය මට්ටමේ ඉන්න විදුහල්පති සේවය, රාජ්‍ය සේවයේ විධායක මට්ටමට ඔසවලා තියලා, ජ්‍යෙෂ්ඨ මට්ටමට ඔසවලා තියලා විධායක ශ්‍රේණිය වැටුප. වෙන විදිහකින් කියනවා නම් දීප ව්‍යාප්ත ස්වභාවය වැටුප. මොකද ලංකාවේ හොඳම දීප ව්‍යාප්ත සේවය තමයි විදුහල්පති සේවය. නැත්නම් ගුරු සේවය. ලංකාවේ 10165ක් වෙච්ච ආයතනවල විදුල විසිරලා වැඩ කරන්නේ. ඒ ප්‍රධානීය පාලකයා, නායකයා, කළමනාකරුවා, පරිපාලකයා වෙන විදුහල්පති. ඒ නිසා දීප ව්‍යාප්ත සේවයක් අපි ඉන්නන දින අවස්ථාවක අපිට සංයුක්ත සේවයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අපි නොදකපු දෙයකට එකසැරේ විරුද්ධ වෙන්නේ තාමත් සංයුක්ත සේවයේ පිළිබඳ කෙටුම්පත එහෙම නැත්නම් ආදර්ශ ලියවිල්ල ඒකේ හැඩරුව සංයුතිය අන්තර්ගතය අධ්‍යාපන අමාත්‍යාංශය එළියට දාන්න මේ තීරණය අරගෙන මාසයට දවස් 5ක් විතර වෙනවා. නොවැම්බර් මාසේ 20 කියන්නේ ලබන මාසේ 20 මේක ගැසට් කරන්න තියෙනවා. මොකද මේ ක්‍රියාවලියවත් තවම ආරම්භ කරපු බවක් අපි දැනගන්නේ නැහැ. ඒකට ඇවිල්ලා නැහැ. මොකද ගුරු විදුහල්පති මේ සියලු දෙනාගෙන් අහන්න ඕන සංයුක්ත සේවයේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාවයෙන් ලියවිල්ල දීලා මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිසම, වැටුප් කොමිසම මේ බොහෝ ආයතන සම්බන්ධ වෙන්න වෙයි මේ සඳහා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සංයුක්ත සේවයේ පිළිබඳව තියෙන ලියවිල්ල එළියට දාන්න. ඒ මත තමයි අපි තීරණයක් ගන්න කියන එක. ඒ පිළිබඳව ප්‍රකාශ කරමින් හෙට අද ලෝක ගුරු දිනය ජාත්‍යන්තර වශයෙන් සමරන්නේ ඔක්තෝබර් මාස 5. අද ශ්‍රී ලංකාව ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් මාස 6. මේ මොහොතේ ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිතුරුන්ගේ සංගමයේ විදිහට ශ්‍රේණිකාරී විදුහල්පති සංගම් එකමුතු විදිහට අපේ ශ්‍රී ලංකාව පුරා විශ්වයේ සිටින පාසල් මට්ටමේ කිරිවැල්වල විවිධ අධ්‍යාපන ආයතන වල සිටින සමස්ත ගුරුවරුන්ට ඒත් එක්කම විදුහල්පතිවරුන් සහ නායකයින්ට මේ ගුරු දිනය අපේ අපේක්ෂාවන් ඉටුවන රටේ සංවර්ධන අපේක්ෂාවන් ඉටුවන මානව සම්පතක නීතිය සහ සාධාරණත්වයේ ඉටුවන සෑමත සම අවස්ථා රටේ කොටසක් විතරක් වැඩි වරක් ප්‍රසාද දිනාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ නැතුව ගුරුවරුන් විදුහල්පතිවරුන්ට අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු දෙනාට සාධාරණව හිතේ සතුටින් දරුවන්ට මේ සේවයේ සැපේ හැකි
ගුරු දිනයක් බවට ඔක්තෝබර් 6 වෙනිදා පත්තරගම් කියලා ප්‍රකාශ කරමින් ගුරු දිනයට අප සංගම් වල සුබ පැතුම මේ මොහොතේ යොමු කරනවා, පුද කරනවා, මුදා හරිනවා. ඒ වගේම අපි අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ රජයේ ඉල්ලා සිටිනවා හෙට ගුරු දිනයේ සමරන කොටවත් අපිට මේ සුබ පණිවිඩය දීලා අපි මේ රටේ ලක්ෂ 45ක් වෙච්ච දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනිද්දා දවසේ ඉඳලා ආරම්භ කරන්න පාර්ශ්ව දෙකම අදිස්ථාන කරගමු කියලා මේ මොහොතේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා, ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.